ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ කොළඹගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර අපි පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීනි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සංසිද්ධිලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ සම්බං නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඉදානන්ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛ මූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා ඉති පටිසංචික්ඛති රූපං අනිච්ඡං වේදනං අනිච්චා සංඥාං අනිච්චා සංඛාරං අනිච්චා විඥානං අනිච්ඡන්ති ඉතිමේසු පංචසු පාදානක්ඛන්දේසු අනිච්චානුපස්සී විහෙරති අයං උච්චතානන්ද අනිච්ච සංඥාති ශ්‍රද්ධාවන්ත පින්තුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දසබලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ අසනීපයක් නිමිති කොට අනදමා හිමිපාණන් වහන්සේ අමතා වදාළ දස සංඥාව දැක්වෙන සූත්‍ර දේශනාවේ පළමුවෙනි මාතෘකාවයි මේ ප්‍රකාශ වුණේ.
ගිරිමානන්ද ස්වාමින් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ සිටියේ. ගිරිමානන්ද ස්වාමින් වහන්සේ ඒ රටේ තාමත්ම සුප්‍රසිද්ධ අග්‍ර පුරෝහිතතුමාණන්ගේ පුත්‍රවණයි. උසස්ම බ්‍රාහ්මණ වංශිකයේ උසස්ම අධ්‍යාපනඥයෙක්. එවැගේම තරුණ වයසේ සිටියේ සම්භාවනීය ස්වාමින් වහන්සේ නමක්. මේ ස්වාමින් වහන්සේට දැඩිසේ අසාධ්‍ය රෝගයක් ඇති වුණා. ගිරිමානන්ද ස්වාමින් වහන්සේ සමග අනද මහිමිපාණන් වහන්සේගේ මිත්‍රත්වයේද පැවතුණා. එක දවසක් අනද මහිමිපාණන් වහන්සේ ගිරිමානන්ද ස්වාමින් වහන්සේ වෙත පැමිණ සාකච්ඡා කොට සරුවඥන් වහන්සේ වෙත පැමිණ ආරාධනයක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගිරිමානන්ද ඊශ්වරයන් වහන්සේ දැඩිසේ ආබාධිතව සිටිනවා. මහා දුකින් පෙළෙනවා. භාග්‍යතුන් වහන්සේ අනුකම්පා උපදවා ගිරිමානන්ද ඊශ්වරයන් වහන්සේට වැඩම කරනසේක්වා කියලා ආරාධනා කළා. සරුවඥන් වහන්සේ දේශනා කළ ආනන්දය ගිරිමානන්ද ඊශ්වර නමට දස සංඥාව දේශනා කරතුත් ඒ දස සංඥාව ඇසූ කෙනෙහි ඒ ගිරිමානන්ද ඊශ්වර නම ඒ රෝගෙන් ඒකාන්තයෙන්ම සුවපත් වෙනවා කියන එක ප්‍රකාශ කොට දස සංඥාව දේශනා කළ ආනන්ද ස්වාමීන් වහන්සේට සකේ කෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමිත්වා දස සංඥා භාසෙයාසි ධානං කෝපනේකං විජ්ජතියං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දස සංඥා සුත්වාසෝ ආබාධෝ ධානසෝ පටිච්චසම්භියේ මේ ප්‍රකාශෝනේ සරුවක්යන් වහන්සේ දෙසූ උපදේශයයි. ආනන්දයේ මේ ආනන්ද ඊශ්වරයන් වහන්සේ ගිරිමානන්ද ඊශ්වර නම වෙත වැඩම කරවා දස සංඥාව දේශනා කරනසේක් නම් ගිරිමානන්ද ඊශ්වරයන් වහන්සේ කාන්තේම රෝගින් නැගී සිටනවා සුවපත් වෙනවා. කතමා දස ඒ දසේ නම් කුමක්ද? අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිබරත සංඥා, සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා, ආනාපාන සති. මෙන්න සංඥා 10 මාතෘකා වශයෙන් සරුවක්යන් වහන්සේ දේශනා කළා. එයින් එකක් ගානේ පහදා දුන්නා. පළමුවෙන් අනිත්‍ය සංඥාවයි. මේ මාතෘකා කළ සූත්‍ර පාඨයෙන් දැක්වෙන අනිත්‍ය සංඥාවයි. ආනන්දයේ මේ ශාසනයෙහි සදහයෙන් සසුන්වන් බුද්ධ පුත්‍රයන් වහන්සේ නම ආරණ්‍ය සේනාසනයකට හෝ යනවා. වෘක්ෂ මූලයකට හෝ විවේක ස්ථානයකට වෙනවා. ආරණ්‍ය සේනාසනය කියන්නේ ගමේ සිට ගමේ කෙළවරේ ගෙදර සිට බඹ 500ක් දුර පිහිටි ස්ථානයේ ආරණ්‍ය සේනාසනය. ආරණ්‍ය සේනාසනයේ සූත්‍රාන්ත ක්‍රමය, විනය ක්‍රමය, අභිධර්ම ක්‍රමය කියලා 3 ආකාරයකට සඳහන් කරනවා. එයින් මෙතන සඳහන් කරන්නේ සූත්‍රාන්ත පිටකයේ දැක්වෙන ආකාරයටයි. සූත්‍රාන්ත පිටකයේ තමයි ආරණ්‍යකාංගයේ සවිස්තරව දැක්වෙන්නේ. ආරණ්‍යකාංගයේ කියනකොට යම්කිසි ගමක් වටකරන වැටක් තියෙනවා, ප්‍රාකාරයක් තියෙනවා. එමනම් මේ වැටේ කෙළවරේ ඉදි කඩුල්ලේ සිට මධ්‍යම පුරුෂයෙකු විසින් ගල් කැටයක් වීශ කරනකොට වැටෙනවා නම් යම් පමණක් ඒ දුර ප්‍රමාණයට ගාම උපචාරය කියලා. ඒ ගල් කැටේ වැටිච්ච තැන තවත් ගලක් ඒ වගේ වීශ කරනකොට එතනින් එහාට තමයි ආරණ්‍ය සේනාසනේ මනින්නේ. එනම් බඹ 500ක්. දුනු 500 කියන්නේ බඹ 500ක් දුර පිහිටි වන ලැබක් හරි එහෙම නැත්නම් අභ්‍යවකාශයක් හරි කෙසේ නමුත් ගමින් එච්චපමණ දුර ප්‍රමාණයක් වෙන්නට ඕනේ. දුක්ඛ මූල කියන්නේ සතුන්ගෙන්, සර්පයන්ගෙන්, මැසිමදුරුවන්ගෙන්, පක්ෂීන්ගෙන් මේ ආදී සතුන්ගෙන් බාධා නොවන ගස්හෙවරක්. ශූන්‍යාගාරය කියන්නේ විවේක ස්ථානයක්, ජන ශූන්‍ය ස්ථානයක්, මිනිසයන් නිතර එන්නේ නැති, කතා කරන්නේ නැති, ශබ්ද බද්ද නැති විවේක තැනක්. මේ ස්ථානයකට වෙලා ඉතිපටි සංචිත්තති. මෙන්න මේ ආකාරයෙන් නැවත නැවත නුවණින් සැලකනවා. ඉති මෙසේ පටිසංචිත්තති කියන්නේ නැවත නැවත නුවණින් සැලකනවා. රූපං අනිච්ඡං. රූපස්කන්ධය
අනිත්‍යයි කියලා. වේදනා අනිච්චා වේදනා ස්කන්ධය අනිත්‍යයි. සංඥා අනිච්චා සංඥා ස්කන්ධය අනිත්‍යයි. සංඛාර අනිච්චා සංස්කාර අනිත්‍යයි. විඥානං අනිච්ඡන්ති විඥානය අනිත්‍යයි කියලා. ඉති ඉමේ සුපංච සුපාදානස්කන්ධේ අනිච්චානුපස්සී විහෙරති. ආනන්දය මෙන්න මේ උපාදානස්කන්ධ පහ අනිත්‍ය වශයෙන් දකින්න වාසය කරනවා නම් මේකට කියන අනිත්‍ය සංඥාව කියලා. දැන් මෙතන කැටියෙන් කියවෙන්නේ සම්පූර්ණයෙන්ම ස්කන්ධ විදර්ශනාව. මහා සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවානේ ධම්මානුපස්සනාව ස්කන්ධ විදර්ශනාව. මේ ස්කන්ධ විදර්ශනාවයි මෙතන අනිත්‍ය සංඥා නමින් ඉදිරිපත් කරලා තියෙන්නේ. එතකොට රූපය කියන එක කවුරුත් අහලා තියෙනවා. රූපේ නම් චත්තාරෝච මහා භූතා චතුන්නංච උපාදාය රූපං ඉදං උච්චති රූපං. පඨවියාපෝ තේජෝ වායෝ සතර මහා භූත රූපක් ඊළඟ උපාදා රූප 24ක්. මේක තමයි රූපය කියලා හඳුන්වන්නේ. ආධ්‍යාත්මිකෝද බාහිරෝද සියල්ලම මේ සංඛාරයට ඇතුළත් වෙනවා. ඒ රූපය ආනාපාන සති වශයෙන්, ඉරියාපත වශයෙන්, චතු සම්පජඤ්ඤ වශයෙන්, පටික්කුල වශයෙන්, ධාතු මනසිකාර වශයෙන්, නවසීවිතික වශයෙන් කවර හෝ ආකාරයකින් රූපේ පළමු කොට වෙන් කර ගන්නවා. වෙන් කරගෙන ඒක අනිත්‍ය සංඥාට නගනවා. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන එක ලක්ෂණ තුන. ත්‍රිලක්ෂණේ. එයින් අනිත්‍ය වෙන් කරගෙන අනිත්‍ය වශයෙන්ම මෙනෙහි කරනවා. ඒක නිකම් මෙනෙහි කරනවා නෙමෙයි, නුවණින් දකිමින් මෙනෙහි කරනවා. ඒ කියන්නේ යම් කිසි යෝගාවචරයේ සමාධි භාවනා වඩලා කසින ආලෝකයක් උපදවාගෙන කසින ආලෝකය මේ ශරීරයට විහිදුවනවා. විහිදුවලා ශරීරයේ තියෙන සතර ධාතු වෙන් කර ගන්නවා. එක එක ධාතුවක තියෙනවා ලක්ෂණ 6ක් 2ක් කියලා 12 ආකාරයක්. ඒ ලක්ෂණ අනුව ධාතු 4 වෙන් කර ගන්නවා. ඊළඟට රූප කලාප වෙන් කර ගන්නවා. එසේ රූප කලාප සියල්ල එක්කාසු කළොත් 23ක් සාමාන්‍යයෙන් පොදුවේ ගණනවා. එක සංඛාණයක 22යි ලැබෙන්නේ, පොදුවේ ගන්නකොට 23ක් තියෙනවා. මේ රූප කලාපයක් පාසා පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක කර්මජ කලාපයන් හිතේන ජීවිතේන්ද්‍රිය ප්‍රසාද රූපානුව චක්කු සෝත ගාන જીවහා කාය හදේ මේ ආදී ප්‍රසාද රූප ඒවත් සියල්ල එක්කාසු කරගන්න. ඒ වගේ මේ සෑම රූපයක්ම විනිවිද දකිමින් මේ බින්දන ආකාරයේ නුවණින් බලමින් අනිත්‍යයට හරවනවා. මෙන්න රූපං අනිච්ඡන්ති. රූපය අනිත්‍යයි කියන නුවණින් මෙනෙහි කරන එක සැරයක් නෙමෙයි. සියවර දහස්වර එකක් ගානේ අනිත්‍ය ලක්ෂණ දන්වනවා. ඒ වගේම වේදනාව. වේදනාව නම් මෙතන හඳුන්වන්නේ සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා වේදනා කියන වේදනා තුනයි. එය අනුභවන බෙහෙදෙන් තුනයි. ඉන්ද්‍රිය බෙහෙදෙන් පහක් වෙනවා. සුඛ ඉන්ද්‍රිය, දුක්ඛ ඉන්ද්‍රිය, සෝමනස් ඉන්ද්‍රිය, දෝමනස් ඉන්ද්‍රිය, උපේක්ඛ ඉන්ද්‍රිය කියලා. ඒ වගේම දොරටු වශයෙන් එනවා, ඒක ස්පර්ශ වශයෙන් එනවා 6ක්. චක්ක සම්පස්සජා වේදනා, සෝත සම්පස්සජා වේදනා ආදී වශයෙන්. ඒ සෑම වේදනාවක්ම එකක් ගානේ අර කසිනා ලෝකය හෘද වස්තුවට යොමු කරලා ඒ හෘද වස්තුවේහි මේ වේදනාව සහිත සිත වැඩ කරන ආකාරයෙන් නුවණින් බලමින් වේදනාව එකක් ගානේ අනිත්‍යයට හරවනවා. ඒ වගේම සංඥාව කියන චෛතසික ධර්මයේ අරමුණු වශයෙන් 6කට බෙදෙනවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා. මේ සංඥාව එකක් ගානේ වෘද්ධවස්තු රූපයට කෂණාලෝකයේ විහිදුවලා එක ත්‍රිලක්ෂණයට හරනවා සංඥාවෙන් කරගෙන. සංඛාර කියන එකේ අවස්ථා කීපයක් තියෙනවා. මෙතන සංඛාර නමින් ගැනෙන්නේ සැබවින්ම චෛතසික 52 අතුරින් වේදනාවයි සංඥාවයි ඉවත් කොට ඒවා වෙන ස්කන්ධ වශයෙන් ගත් නිසා ඉතිරි චෛතසික ධර්ම 50. ඒ තමයි
එතන සංඛාරා කියලා හඳුන්වන්නේ. එනම් පස්ස, චේතනා, ඒකාංගතා, ජීවිතේන්ද්‍රයේ මානසිකාරය, විචාරක, විචාර, අදිමොක්ඛ, විරිය, පීති, ඡන්ද. අකුසල පැත්තෙන් මෝහ, අහිරික, අනුත්ප්ප, උද්ධච්චය, ලෝභ, ditthi, මාන, දෝෂ, ඉස්සා, මච්චරේ, කුක්කුච්ච, තේන, මිද්ද, විචිකිච්ඡා. එතන 14, එතන 13 මේ 11යි. ඊළඟට මේ සෝබන සාධාරණ ශ්‍රද්ධා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්තර මධ්‍යස්ථතා 7යි. කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි, කාය ලහුතා, චිත්ත ලහුතා, කාය මුදුතා, චිත්ත මුදුතා, කාය කම්මඤ්ඤතා, චිත්ත කම්මඤ්ඤතා, කාය පාගුඤ්ඤතා, චිත්ත පාගුඤ්ඤතා, කාය උජ්ජුකතා, චිත්ත උජ්ජුකතා 12යි. එතන 19යි සෝබන සාධාරණ. පඤ්ඤා ඉන්ද්‍රියයි. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව 3යි. කරුණා මුදිතා 2යි. සියල්ල එක්කාසු කරා 50යි. මෙන්න මේ 50ට කියනවා සංස්කාර කියලා. ඒවත් අර වගේ මෘදු වස්තු රූපේට ආලෝකයේ විහිදුවලා සිතක් ගානේ වැඩ කරන. ඒ කියන්නේ මනෝද්වාරික සිත් පෙළේ, පංචද්වාරික සිත් පෙළේ, කුසල චිත්තවල, අකුසල සිත්වල ඔක්කොම බලනවා. විපාක සිත්, ක්‍රියා සිත් ඔක්කොගේම තියෙන ඒ සංස්කාර එකක් ගානේ බලනවා. ඒ බලමින් එකක් ත්‍රිලක්ෂණයෙන් නම් අනිච්ච ලක්ෂණයෙන් නම් වෙනවා. විඥාන කියන තැනත් විඥානයේ කෙනෙක් හිත එකක්. ඒක කුසල විඥාන, අකුසල විඥාන, විපාක විඥාන, ක්‍රියා විඥාන කියලා ධාතු වශයෙන් උත් හතරකට බෙදෙනවා. ඒ හැර චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, જીවහා විඥාන, කාය විඥාන සහ මනෝ විඥාන කියලා හයකටත් බෙදෙනවා. ධාතු වශයෙන් උත් හතකට බෙදෙනවා. චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ගාහන විඥාන ධාතු, જીවහා විඥාන ධාතු, කාය විඥාන ධාතු, මනෝ ධාතු, මනෝ විඥාන ධාතු කියලා. ඒ සීල ආකාරයෙන් බෙදි යන මේ සිත විඥානයයි. ඒ සිත එකක් ගානේ නුවණින් බලමින් අනිත්‍ය ලක්ෂණයට හරවනවා. මෙන්න මේ ස්කන්ධ පහ තණ්හාවෙන් හා ditthියෙන් අල්වා ගනු ලැබූ බැවින් උපාදානස්කන්ධ කියන හඳුන්වනවා. ඉති ඉමේසු පංචසුපාදානස්කන්ධේසු කියවදා ලේකයි. උපාදානස්කන්ධ පහෙහි අනිත්‍ය ලක්ෂණය බලමින් සිටිනවා. මෙන්න මේ අනිත්‍ය ලක්ෂණයේ ස්කන්ධ වර්ණං වා බැලීමට කියනවා අනිත්‍ය සංඥාව. ඊළඟට අනාත්ම සංඥාව. අර වගේම ආරණ්‍ය, දුක්ඛ මූල, විවේකස්ථාන තුන් ස්ථානින් ස්ථානකට වෙලා භික්ෂුන් වහන්සේ නුවණින් නැවත සැලකනවා. චක්කුං අනාත්තා, චක්සු ප්‍රසාදය අනාත්මයි කියලා මෙනෙහි කරනවා. රූපං අනාත්තා, රූප වර්ණ රූපේ අනාත්මයි මෙනෙහි කරනවා. සෝතං අනාත්තා, සද්දා අනාත්තා, සෝත ප්‍රසාදේ ශබ්ද රූපය අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. ගානං අනාත්තා, ගන්ධා අනාත්තා, ගාන ප්‍රසාදය ගන්ධ රූපේ අනාත්මයි කියලා මෙනෙහි කරනවා. જીවහා අනාත්තා, රස අනාත්තා, જીවහා ප්‍රසාදය රස රූපය අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. කායෝ අනාත්තා, පොට්ටබ්බා අනාත්තා, කාය ප්‍රසාදය ස්පර්ශ රූප තුන අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. මනෝ අනාත්තා, ධම්මා අනාත්තා, චිත්ත සංතතිය එවාගෙම සිතට වෙන අරමුණු ධර්මාරමුණු සියල්ල අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. මෙන්න මෙහෙම මේ ආයතන 12 ආධ්‍යාත්මික ආයතන 6යි, බාහිර ආයතන 6යි. මෙන්න මේ 12 තමයි ඉති අධ්‍යාත්මික බාහිරේසු ආයතනේසු අනාත්මානුපස්සී විහෙරති. මේ ආධ්‍යාත්මික ආයතන 6ක්, බාහිර ආයතන 6ක් අනාත්ම වශයෙන් බලමින් වාසය කරනවා. එයින් චක්ෂු ප්‍රසාදය කියන්නේ රූප දැකීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූත රූපයන්ගේ ප්‍රසාදය තමයි චක්ෂු ප්‍රසාදය. ශබ්ද ඇසීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් සතර මහා භූත රූපයන්ගේ ප්‍රසාදයක් තමයි සෝත ප්‍රසාද රූපය. මිහිරි රස විඳ ගැනීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූත රූපයන්ගේ ප්‍රසාදයක් තමයි ගාන ප්‍රසාදය කියන්නේ. රස විඳීමේ ආශාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් සතර මහා භූත රූපයන්ගේ ප්‍රසාදයක් තමයි જીවහා ප්‍රසාදය කියන්නේ.
ස්පර්ශ විඳ ගැනීමේ ආශාව තණ්හාව නිදහන් කොට ඇති කර්මයෙන් හටගත්ත සතර මහා භූත රූපයන්ගේ ප්‍රසාදයක් තමයි කාය ප්‍රසාදය කියන්නේ. දැන් චක්ෂු ගෝලයේ තුල චක්ෂු ප්‍රසාද රූපේ පිහිටා තියෙනවා. චක්ෂු ප්‍රසාද රූපේ ඇසුරු කොට රූප 54ක් පවතිනවා. ඒ වගේම කන් බිලේ තුල තඹවම් මුන්දක ආකාරයෙන් පිහිට රෝම රැහනක් ආශ්‍රිතව සෝත ප්‍රසාදයේ පිහිටා තියෙනවා. සෝත ප්‍රසාදයට පරිවාර වශයෙන් රූප 54ක් පවතිනවා. ඒ වගේම නාසිකා සිදුරු දෙක මුල හරියේ එළුකුරේක ආකාර සටහන් ඇති තැන ශබ්ද අරමුණු වැඩ ගැනීමේ ප්‍රසාද රූපේ තියෙනවා. ඒක අර වගේම මිහිරි ගන්ධය විඳ ගැනීමේ ආශා නොදවම් කොට ඇති කර්මයෙන් හටගත් ප්‍රසාදය. ඒ වගේම දිව අග ළඟ අර රස විඳ ගැනීමේ ආශා නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් මහා භූත රූපයන්ගේ ප්‍රසාදයක් වශයෙන් දිවා ප්‍රසාදේ පිහිටා තිබෙනවා. මේ විදිහටම කාය ප්‍රසාදේ සකල ශරීරයේම හිස සමින් ඉහළට නම් එසකෙස් හැර නියපොතු අග හැර ශරීරයේ බියලිපයන් තියෙනවා නම් සම්කබලියාදී ඒවා හැර අභ්‍යන්තර බාහිර සියලුම ශරීර අවයවයක සීතල උණුසුම වැඩ ගැනීම, තද ගති මුරුදු ගති වැඩ ගැනීම, සෙලවෙන ගති වැඩ ගැනීම මේ ප්‍රසාද රූපයේ තියෙනවා. ඒක ස්පර්ශ විඳ ගැනීමේ ආශා නිදහන් කොට ඇති කර්මයෙන් හටගත් ප්‍රසාද රූපයක්. දැන් එතකොට මෙන්න මේ මනෝ කියලා සඳහන් කළේ චිත්ත සංතතිය. ඒ චිත්ත සංතතියේ සාමජ්ජනම් භවංගන්තු මනෝ ద్వාරන්ති උච්චති කියලා සඳහන් වෙනවා. ආවර්ජනීයට ආසන්න භවාංගසිතට කියනවා මෙතන මනෝ ద్వාරය කියලා. ඒ මනෝ ద్వාරය ඒ වගේම ආවර්ජනීය පටන් ඒ නාම ධර්මයක් එතන මන ආයතන හැඳින්වෙනවා. ඒවත් හරවනවා ත්‍රිලක්ෂණයට. මේ අනත්ත් ලක්ෂණයට. ඒ වගේම ධම්ම කියන්නේ සිතට අරමුණු වෙන ධර්ම. සිතට අරමුණු ධර්ම තියෙනවා කොටස් 6ක්. පසාද, සුක්ම රූප, චිත්ත, චෛතසික, පඤ්ඤාති නිබ්බාන කියලා. ඒ නිර්වාණයයි පඤ්ඤාතියයි අනත්ත් ලක්ෂණය නිර්වාණය අනත්ත් වශයෙන් බලන්නේ පඤ්ඤාති අනත්ත් වශයෙන් බලනවා. පඤ්ඤාති කිව්වේ ලෝක සම්මුති දේවල්. එතකොට මේ ධර්ම අරමුණු සියල්ලක් අනත්ත් වශයෙන් බලනවා. මෙහෙම ඒ ආධ්‍යාත්මික බාහිර ආයතනයන් අනාත්ම වශයෙන් බැලීම අනත්ත් සංඥාවයි. ඊළඟට අසුභ සංඥාව දේශනා කළා. අසුභ සංඥාව නෙමින් දේශනා කළේ භික්ෂුන් වහන්සේ දෙපතුලේ පටන් ඉස දක්වා සමෙන් වැස වී ඇති මේ රූපකය තුල තියෙනවා කොටස් 32ක්. ඒක හරියට දෙපැත්තෙන් කට බැඳලා තියෙන මල්ලක ධාන්‍ය වර්ග රාශියක් මිශ්‍ර වෙලා තියෙනවා. වී තියෙනවා, හා තියෙනවා, මුන් තියෙනවා, මෑට තියෙනවා. ඒ වගේම තව අබ තියෙනවා, නොඑක් જાති තියෙනවා. ඉතින් ඇස් තියෙන මිනිස්සෙක්, ඇහැ පේන මිනිස්සෙක් සහ ඒ වර්ග අඳුනා ගන්න මිනිස්සෙක් මේ මල්ල දෙහැලා බලන මේ තියෙන්නේ LV, මේ තියෙන්නේ V, මේ තියෙන්නේ මුං ඇට, මේ තියෙන්නේ මෑ ඇට, මේ තියෙන්නේ තල ඇට, වගේ මේ තියෙන්නේ සහල් ඇට. එකක් ගන්න වෙන් කරලා බලනවා වගේ මේ ශරීරයේ අභ්‍යන්තරයට අර ආලෝකයේ විහිදුවලා ඒ කොටස් 32 බලනවා. කේශ, ලෝම, නියද, සම්මස්නහර, ඇට, ඇටි මිදුළු, වකුගඩු, හදමස, අක්මාව, දලඹු සෙවිය, ඇලදිව, පපුමස, බඩවැල, අතුණු බහන්, නොපැසුණු ආහාර, පැසුණු ආහාර මල, හිස්මොල, පිත්, සෙන්, සරව, ලේ, දහදිය, මේදතල, කඳුළු, උරුණු තෙල, තෙල සොටු, සඳ මිදුළු, මුත්‍ර කියලා. කොටස් එකක් ගානේ බලනවා. ඒවා එකක් ගානේ වර්ණ වශයෙන් අසුබයි. සතහන් වශයෙන් අසුබයි. ගන්ධ වශයෙන් අසුබයි. ආස්ත කුණප වශයෙන් අසුබයි. පිහිට්ටන් වශයෙන් අසුබයි. මේ විදිහට අසුබතාව මෙනෙහි කරනවා. ඒක තමයි අසුබ සංඥාව. එතකොට අසුබ සංඥාව පිළිකුල් වශයෙන් වඩනකොට ප්‍රථම ධානයක් උපදිනවා. ඒක හරවනවා ඊළඟට විපස්සනාවට.
එහෙම නැත්නම් ඒ අසුබ අරමුණු අතරින් නීල පීත ලෝහිත ඕදාත කියන වර්ණ කසින අනුව කසින ධ්‍යානයක් වඩන්න පුළුවන්. එසේ නමුත් මෙතන හඳුන්වන්නේ අසුබ වශයෙන් බැලීමයි. ඒකටම සමිඥානික අසුබ කියලා. ඒක අසුබ සංඥාව. ඊළඟට මේ ශරීරය ගැන අර වගේම ආරණ්‍යක වෘක්ෂ මූලයක විවේක ස්ථානයට වෙලා මේ ශරීරයේ ආදීනව මෙහි කරනවා. ආදීනව කියන්නේ ශරීර මුහුණ පාන්න සිදුන විපත්ති. නොය රෝගාබාධ විපත්ති මෙහි කරනවා. ඒක කියනවා ආදීනව සංඥා. ඒක කියනවා රෝගාබාධ 48ක් දේශනා කරලා. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගාහන රෝගෝ, ජීවහා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ, කාසෝ, සාසෝ, පිනාසෝ, දහෝ, ජරෝ, කුච්චි රෝගෝ, මුත්තා, පක්ඛන්දිකා, සූලා, විසූචිකා, කුට්ටං, ගණ්ඩෝ, පිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු, කණ්ඩු, කච්චු, නකසා, විතක්කිකා, ලෝහිත පිත්තම්, මදුමේහෝ, අංසා, පිලකා, භගන්දලා, පිත්ත සමුට්ඨානාබාධා, සෙම්ම සමුට්ඨානාබාධා, වාත සමුට්ඨානාබාධා, සන්නිපාතිකාබාධා, උපපරිණාම රාජ්‍යා ආබාධා, විසම පරිහාරජා ආබාධා, ඕපාක්‍රමිකාබාධා, කම්ම විපාකජා ආබාධා, සීතං උන්නං jigacchā පිපාසා උච්චාරෝ පස්සාවෝ. මේ කර්ම 48ක් තියෙනවා. ඒ කාලේ දැන් නම් ඊට වඩා 480කටත් වැඩි. එතකොට මේ කියන ආපදාවන් එකක් ගානේ ආදීනව මෙනෙහි කරනවා. මේ කයෙහි චක්ෂු රෝග හට ගන්නවා ආදීනව. මේ කයෙහි සෝත රෝග හට ගන්නවා ආදීනවයි. කොහොම එකක් ගානේ සලකනවා. ඒකට කියනවා ආදීනව සංඥා. හතරවෙනි එක පස්වෙනි එක පහාන සංඥා. පහාන සංඥා නමින් හඳුන්වන්නේ විසුණු වහන්සේට නැත්නම් බෞද්ධයාට යෝගාවචරයාට හිතේ පහළ වෙන විතර්ක තියෙන අකුසල විතර්ක. ඉදානන්ද බික්ඛු uppannam කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදේති ඥාන්ති කරෝති අනභවං ගමේති. තමන්ගේ සිතේ කාම විතර්ක ඇති වෙනවා නම් රූප කාම ගැන, ශබ්ද කාම ගැන, ගන්ධ කාම ගැන, රස කාම ගැන, පොට්ටබ්බ කාම ගැන, කාම වස්තු ගැන ඒවා සම්බන්ධව සිත් නිතර පහළ වෙනවා නම් නොලැබූ දේවල් ලබන්න, ලැබූ දේවල් ආරක්ෂා කරන්න, ලැබූ දේවල් රස විඳින්න නිතර හිත පහළ වෙනවා නම් කාම විතර්ක. ඒක නෙයි මුහුණු වලින් එනවා. මේ කාම විතර්කයක් හිතේ පහළ වුණා නම් නාදි වාසයේ ඉවසන්නේ නැහැ. පජහති කයින් ගහලා දානවා වගේ ඉවත් කරනවා. විනෝදේති අය උපදින්නේ නැති තරමට යටපත් කරනවා. යන්ති කරෝති කෙලවරම කර දානවා. අනභවං ගමේති කවදාකවත් ඒක පවතින්නේ නැති මට්ටමට විනාශ කර දානවා. ඒ වගේම හිතේ පහළ වුණා නම් ව්‍යාපාද විතරකයක්, තරහක්, වෛරයක්, ක්‍රෝධයක්, හිංසාකාරී සිතක් පහළ වුණා නම් ඒක තේරුම් අරගෙන නාදි වාසේති පජහති විනෝදේති ඥාන්ති කරෝති අනභවං ගමේති. ඒ තරහම, ඒ ද්වේෂය හිතේ තියාගන්න කිසිසේත් කැමති නැහැ, ඉවසන්නේ නැහැ. ඒ ගැන ඉතින් ඉවත් කරන්න මේකේ බලවත් ඕනකම ඇති වෙලා පජාති අර වගේ පයින් ගහලා ඉවත් කරන වගේ ඒක තල්ලු කරනවා. විනෝදේති නැවත උපදින්නේ නැති හැටේටම නැති කර දානවා. යන්ති කරෝති වි අන්ති කියන එක යන්ති කියන්නේ විශේෂයෙන් කෙලවර කරනවා. අය කවදාකවත් පහළ නොවෙන්න එක කෙලවර කර දානවා. අනභවං ගමේති විදක්වත් ඉතුරු නොවි නැවත නූපදනා හැටියටම ව්‍යාපාදේ යටපත් කරනවා. ඔය වගේම විහිංසා විතර්ක අනුන්ට තලන්න පෙලන්න බනින්න ගහන්න අනුන්ට හිංසා පීඩා කරන් හිත පහළ වෙනවා. ඒ හිත පහළ වුණාම ඒ හිත විතරකේ දැනගෙන ඒක අර වගේම ඉවසන්නේ නැතුව හිතින් ඉවත් කරන්න බලනවා. ඒ වගේම ඉවත් කළම දානවා පජහති විශේෂයෙන් ඉවත් කරනවා. නැවත නූපදන ආකාරයෙන් විනාශ කරනවා. ඒ වගේම කෙලවර කර දානවා. කවදාකවත් පහළ නොවන තත්ත්වයට හරවනවා. මේ වාගේ උපන්න සියලෝම අකුසල විතර්ක ඒ තනදීම අර වගේම විනාශ කරන්න පුරුදු වෙනවා. මේකයි පහාන සංඥාව. ඒක සිදු කරන්නේ කොහොමද? අර වගේම සමාධි ආලෝකයේ උපදවලා ඒ සමාධි ආලෝකයෙන් වස්තු රූපයට ආලෝකයේ විහිදුවලා ඒ ධර්මතාවන් තෝරා ගන්නවා. ඒ කියන්නේ අර කාම විතරකය,
ව්‍යාපාද විචාරකේ, විහිංසා විචාරකේ, තවත් අකුසල සිතිවිලි. එකක් ගානේ ඒක හරවනවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ කියන ලක්ෂණ හතරට. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, අසුභ හතරට නම් කරනවා. එසේ නැන්වීමේදී ඒ විචාරකය සම්පූර්ණයෙන් හිතන් යටපත් වෙනවා. නිදසුනක් කියනවා නම් යම් කිසි කෙනෙකුට යම් දෙයක් ගැන ආශාවක් ඇති වුණා. ඒක තෝරගන්නවා මෙන්න ලෝභ හිතක්. එන ලෝභ හිතක්. ඒ ලෝභ හිතේ තියෙනවා ධර්මතා 20ක්. ඒක හිතින් අල්ලා ගන්නවා. මේ ලෝභ හිතේ තියෙනවා නැත්තම් කාම විචාරක සිතේ තියෙනවා පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතින්ද්‍රිය, මනසිකාර, විතක්ක, විචාර, අදිමොක්ඛ, විරිය, පීති, ඡන්ද මෙතන 13ක් තියෙනවා. මෝහ, අහිරික, අනුත්ථාප, උද්ධච්ච 4ක් තියෙනවා 17යි. ලෝභය තියෙනවා, ditthිය තියෙනවා 19යි, සිතත් එක්ක 20යි. ඒ ඔක්කොම අර ගලක දාලා අමරන්න වගේ හිතින් විනාශ කරනවා. ඒ කියන්නේ හිතේ පහළ වුණානේ ලෝභසිත, මෙන්න ලෝභසිතක් අරමුණු කරගන්නවා. ඊළඟට මේ ලෝභ මේ නැත්තම් මේ කාම ස්පර්ශය, කාම මේ වේදනාවක්, කාම සංඥාවක්, කාම චේතනාවක්, කාම ඒකාග්‍රතාවක්, කාම ජීවිතේන්ද්‍රයක්, කාම මනසිකාරයක් එකක් ගන්න ඉතල එකක් පාසාම අනිච්චයි දුක්ඛයි අනාත්තයි කිය හිතින් එකක් ගානේ ත්‍රිලක්ෂණයට හරවනවා. ත්‍රිලක්ෂණයට අසුභ සංඥාවටයි. එතකොට ඒක සම්පූර්ණයෙන් අර ගලක දාලා අමරන්න වගේ ඒ විතර්ක සහගත සිටිවිල්ල සිටින් සම්පූර්ණයෙන් ඉවත් වෙනවා. මෙන්න මේ විදිහට උපන්න අකුසල චේතනාවන් ඒ චිත්තයට අනුරූපව චිත්තචෛතසික ධර්මයන් වශයෙන් වින් කරගෙන ත්‍රිලක්ෂණයේ නම් වමින් ජය ගැනීම තමයි පහාන සංඥා. ඊළඟට විරාග සංඥා. අර වගේම ආරණ්‍ය වෘක්ෂ මූල විවේකස්ථානයකට වෙලා කලකනවා මෙහෙම. ඒතං සන්තං ඒතං පනීතං යදිදං සම්බ සංඛාර සමතෝ සම්බූපදි පටිනිස්සග්ගෝ සංහක්ඛයෝ විරාගෝ නිබ්බානං. මේ නිවනේ අනුශාසනෙහි කිරීමයි. ඒතං සන්තං ඒතං පනීතං මේ නිර්වාණේ කාන්තෙන් ශාන්තයි ප්‍රණීතයි මක්නිසාද සම්බ සංඛාර සමතෝ නැත මේ දුක්ඛ සත්‍යය සකස් කරන සංස්කාරයන්ගේ සංසිඳීම ඒකාන්තයෙන් ශාන්තයි ප්‍රණීතයි. සම්භූපදී පටිනිස්සග්ගෝ සීල උපදීන් අත්හැරීමේ නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි. තණ්හා කරයෝ එකසේ අටවැදෑරුම් තෘෂ්ණාවගේ ඡයවීම නම් වූ නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි. විරාගෝ මේ ලෝකේට ඇති සියලු අරමුණු වලින්ම ඉවත් වීම සංවෝ නිවන කාන්තෙන් ශාන්තයි ප්‍රණීතයි. නිබ්බානං තෘෂ්ණාට අරමුණු නොවන කෙලෙස්කිනි නිවන නිබ්බානේ ඒකාන්තෙන් ශාන්තයි ප්‍රණීතයි. ඔය විදිහට නිර්වාණ ධාතුවේහි අනුශාසනෙහි කරනවා. ඒ සබ්බ සංඛාර සමත කියන්නේ සංස්කාර ධර්ම ශනියක් පාසා උපදිනවා බිඳෙනවා. සංස්කාර කිව්වාම සංකත සංකාර. හේතු ප්‍රත්‍යයෙන් හටගන්න සියල්ල සංකත සංකාරය. එයින් මෙතන ගැනෙන්නේ ලෝකෝත්තර චිත්තචෛතසික ධර්ම සහ නිර්වාණය ඇර ලෞකික ධර්ම සියල්ලයි. ලෞකික වශයෙන් සිත් 81ක්, චෛතසික 52ක්, රූපාට 20ක් තියෙනවා. ඒ ඔක්කොම සංකත සංකාරයි. ඒවා එකක් ගානේ හරවනවා. අර වගේම ඒක සම්පූර්ණයෙන් නැති බව, ඒක සංසිඳීම නිබ්බානේ ශාන්තයි ප්‍රණීතයි කියලා අවබෝධ කරගන්නවා, මෙනෙහි කරනවා. කොහොමද ඒක නැති අවස්ථාව කියලා කියන්නේ? නිර්වාණ ධාතුවේ සංස්කාරයන්ගෙන් තොරයි. දැන් මාර්ගසිතෙන් ඵලසිතෙන් නිර්වාණ අරමුණු කරනවා. ඒ නිර්වාණ ධාතුවේ නැහැ අරමුණක් ගන්න සංස්කාර අරමුණක් නැහැ. නිර්වාණය අසංකතයි. ඒ නිසා නිර්වාණයේ සංස්කාර අරමුණෙන් තොර බැවින් ශාන්තයි ප්‍රණීතයි. සම්භූපදී පටිනිස්සග්ග උපදී කියන જાති හතරක් තියෙනවා. කාමෝපදී, කන්දෝපදී, කිලේශෝපදී, අபிසංඛාරෝපදී කියලා. උපදී જાති හතරක් තියෙනවා ලෝකේ. කාමෝපදී කියන්නේ කාම තෘෂ්ණාවට නමක්. කන්දෝපදී කියන්නේ පංචස්කන්ධයට නමක්. කිලේශෝපදී කියන්නේ 1500ක් කෙලෙස්. අபிසංඛාරෝපදී කියන්නේ කුසල කුසල කර්ම සම්භාරය. මේ සියල්ලම රහත් මඟ නුවණින් ජයගත්තා. ඒක තමයි සම්භූපදී පටිනිස්සග්ග කියවේ අත්හැරියා.
කාමච්ඡන්දේවත් කාම තෘෂ්ණා සම්පූර්ණයෙන් එතනින් ඉවත් වෙන අනාගාමී වෙනකොටම. ස්කන්ධ උපදී ස්කන්ධයන් පිළිබඳව තණ්හා දිට්ඨිමාන සියල්ලම ප්‍රහාණය වෙනවා. ඒ වගේම කිලේශ උපදී සියලු කෙලෙස් සතර මාර්ගඥාණයෙන් අහෝසි වෙනවා. අபிසංස්කාර උපදී මින් එහාට විපාක දෙන්න තියෙන සීලම කුසල අකුසල කර්ම අහෝසි වෙනවා. එයින් කන්දුපදී රහත් වෙලා ස්කන්ධ වශයෙන් පවතින අපේ නිවන් පාන තුරු. එදාට ඒක අවසන් වෙනවා. මේක සංසිඳීම නම් වූ නිර්වාණය සාන්තයි ප්‍රණීතයි. 108 තෘෂ්ණාවගේ ක්ෂය වීම නිර්වාණය සාන්තයි ප්‍රණීතයි. 108 තෘෂ්ණාව කිව්වේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තෘෂ්ණාවෙ තුනක් තියෙනවානේ. එය චක්ඛු, සෝත, ගාහන, જીවහා, කාය, මන ආධ්‍යාත්මික ආයතන 6න් වැඩි වුණාම 18ක් වෙනවා. බාහිර ආයතන 6න් වැඩි වුණාම 18ක් වෙනවා 36යි. ඒක තුන් කාලයට වැඩි වෙනවා අතීත, අනාගත, වර්තමාන 108යි. මේ සංක්ෂේපයෙන් 108 තෘෂ්ණාව කියවෙන හැටි. එහි සංසිඳීම වූ නිර්වාණය සාන්තයි ප්‍රණීතයි. විරාග නමින් එතන හැදින්වෙන්නේ මේ ලෞකික අරමුණු සියල්ලෙන් හිත වෙන්වීමයි. ලෞකික අරමුණේ තමයි හැමදාම සිත පවතින්නේ. ඒ ලෞකික අරමුණු වලින් සම්පූර්ණයෙන් හිත පරාවර්තනය වෙලා වෙන් වෙලා නිර්සාන්ත වූ නිර්වාණ ධාතු අරමුණු කර ගැනීම තමයි විරාග සංඛ්‍යාත කියුනේ. විරාග. ඒක තියෙනවා කය විරාග, අච්ඡන්ත විරාග කියලා දෙකක්. කය විරාග කියන්නේ නාම රූපයන්ගේ ශනික බිඳි බිඳි යාම. අච්ඡන්ත විරාග කියන්නේ නිර්වාණය. අච්ඡන්ත විරාග. ඒ නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි. නිබ්බාන. ඊටකොට මේක නිර්වාණ ආනිසංස මෙහි කිරීමේ සිටීමයි කියන්නේ උපසමානුස්සති භාවනාවට. ඊළඟට නිරෝධ සංඥාව. නිරෝධ සංඥාව කියන්නේ ওই විදිහමයි එක වචනයක් වෙනස තියෙන්නේ. විරාග කියනවා වෙනුවට නිරෝධ කියන වචනේ වෙනස වෙනවා. එතකොට ආරණ්‍යක, දුක්ඛ මූලයක, විවේක ස්ථානයකට වෙලා මේ නිර්වාණ ධාතුවේ ශාන්ත ප්‍රණීත බව මෙනෙහි කරනවා. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම වූ නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි. සියලු උපදීන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි. සියලු තෘෂ්ණාවගේ ක්ෂය වීම නම් වූ නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි. ඒ සියලුම නාම රූප සංස්කාරයන්ගෙන් තොර වූ නිරෝධ සංඛ්‍යාත නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි. මෙම නිරෝධ සංඥාව අනුව අර නිර්වාණ ධාතුවේහි ආනිසංස මෙනෙහි කරනවා. ඒක නිරෝධ සංඥාව. සම්බ ලෝකයේ අනිබරත සංඥා කියන්නේ කෙලින්ම විපස්සනාවක් ඒක. යේ ලෝකේ උපාදාන චේතසෝ අදිඨානා විනිමේෂානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ. මේ ස්කන්ධ ලෝකයේහි මම මාගේ කියා ගනු ලැබෙනවා යමක්. මම මාගේ කියා ගනු ලැබෙන්නේ පංච උපාදානස්කන්ධේමයි. යේ ලෝකේ උපාදාන චේතසෝ අදිඨානා විනිමේෂානුසය. යේ ලෝකේ උපාදානා චේතසෝ අදිඨානා විනිමේෂානුසය. මේ ස්කන්ධය පිළිබඳව තණ්හාවෙන් දික්කෙන් ගනු ලබන මේ ස්කන්ධයන් පංචකයේ ස්කන්ධ පංචකයේ කෙරෙහිම චේතසෝ සිතේ අදිඨාන අභිනිවේෂානුසය. ඒ කියන්නේ අදිඨාන කිව්වේ එතන තණ්හාව. අභිනිවේෂ කිව්වේ දික්තිය. එතකොට තණ්හාවයි දික්තියයි මේ පංචස්කන්ධය අරමුණු කරනවා. එතකොට ඒ ප්‍රහාණය සඳහා වෑයම් කරනවා. එතකොට යේ ලෝකේ උපාදාන චේතසෝ අදිඨානාබි නිමේෂානුසයතේ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ. ඒ තණ්හාදිත්‍ය දෙක දුරු කරනවා. විරමති ඒකට ඇලෙන්නේ නැතුව අත්හරිනවා. ඒක අල්ලන්නේ නැතුව අත්හරිනවා. ඒ කියවේ කෙලින්ම උපාදාන ප්‍රහාණය. උපාදාන ප්‍රහාණය සිදුවෙන නිකන් නෙමෙයි. අර වගේ සමාධි භාවනා වඩලා විපස්සනා ඥාන වඩලා මාර්ග ප්‍රතිලාභයෙන් උපාදාන ප්‍රහාණය වෙනවා. එයින් ditthi උපාදානේ සෝතාපට්ටි මාර්ගයේම යටපත් වෙන ප්‍රහාණයම වෙනවා. කාමෝපාදානය නැන් සංහාව මාර්ග හතරෙන් කොටස විනාශ වෙනවා. ඒ කියන්නේ අපාගාමී අකුසල් සිදු කිරීමට හේතු වෙන තෘෂ්ණාව සෝතාපට්ටි මාර්ගය.
කාම භවයේ එකවරක් වඩා ඉපදීමට හේතු වෙන තෘෂ්ණාව සකදාගාමී මාර්ගය. අනාගාමී මාර්ගයෙන් සියලුම කාම තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා. ඊළඟට අරහත් මාර්ගයෙන් භව තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා. අවස්ථා හතරෙන් ඔය තුන විනාශ වෙනවා. මේ දෙක තණ්හා දිට්ඨි. ඒකට මේක තමයි මේ සම්බන්ධව මනසකාරයේ තමයි සබ්බ ලෝකේ අනිබිරත සංඥා. නිස්කන්ධ ලෝකේ නොඇලීමේ සංඥාව. සබ්බ සංඛාරේසු අනිත්‍ය සංඥා කියා දේශනා කළේ මේ ලෝක ධාතුවේ තියෙන සංස්කාර මොනවාද? අර මුලින් සඳහන් කළේ සංකත සංකාර. එනම් හේතුයෙන් හටගන්න සියල්ල. විද්‍යාපච්චය සංඛාරා කියන ටික පමණක් නෙමෙයි හේතුයෙන් හටගන්න චිත්ත, චෛතසික, රූප. ඒ සියල්ලම සංකත සංකාරයි. ඒ සම්බ සංකාරේහි අට්ඨියති හරායති දිගුච්චති. ඒ කියන්නේ සමත වශයෙන් ආලෝකේ වඩනා ඒ නාම රූපයන් පිළිබඳව යථාර්ථයේ දකිනකොට අට්ඨියති ඒව ගැන බලවත් කලකිරීමටපත් වෙනවා. හරායති දිගුච්චති එයින් ඇලවෙනවා. ඒ වගේම පිළිකුල් කරනවා. දිගුච්චති කියන්නේ ඥාණයෙන් පිළිකුල් කරනවා. අර කියන බහතුපට්ඨාන ඥාන ආදීන ඥාන මුංචිතු කම්මිත ඒ අවස්ථාව තමයි උතන හඳුන්වන්නේ. එතකොට මේ සංස්කාරයන් පිළිබඳව පීඩාවටපත් වෙනවා. අට්ඨියේ තියෙන පීඩාවටපත් වෙනවා කියන්නේ එපාම වෙනවා. ඒ වගේම ඒ සම්බන්ධව ලැජ්ජා වෙනවා. පිළිකුල් වෙනවා. ඒක තමයි මේ වද තුنين කිව්වේ. ඒකට විපස්සනා ඥාන අවස්ථාවක්. අන්නේ සත්‍යයටපත් වීම කියනවා සබ්බ සංකාරේසු අනිත්‍ය සංඥා. ඊළඟට ආනාපාන සතිය දේශනා කළා. ආරණ්‍යයකට වෘක්ෂ මූලයකට විවේකස්ථානයකට වෙලා යෝගාවචරය උඩුකය කෙලින් තබාගෙන වාඩි වෙනවා. සිහියෙන්ම ආශ්වාස ගන්නවා, සිහියෙන්ම ප්‍රශ්වාස ගන්නවා, නාසිකාග සිහිය පිහිටුවාගෙන. දීර්ඝ ආශ්වාස, දීර්ඝ ප්‍රශ්වාස ඒ අනුව නුවණින් තේරුම් ගන්නවා. කෙටි ආශ්වාස, කෙටි ප්‍රශ්වාස නුවණින් තේරුම් ගන්නවා. ආශ්වාසයේහි මුල මැද අග තියෙන අවස්ථා තුන නාසිකාව දොරටුවේම නුවණින් දකිනින් ආශ්වාස ප්‍රශ්වාස කරනවා. ආශ්වාස ප්‍රශ්වාසයේහි සංසිඳීම දකිනින් ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරනවා. ඔය අවස්ථාවට එනකොට ධානලාභී වෙලා අවසానයි. ඒ ධානලාභී වූ යෝගාවචරය ධාන චතුර්ථයේ මේ සතරම පදනම් කරගෙන ඊළඟ ධානයේහි අභ්‍යන්තරයේ තියෙන වේදනාවන් අල්ල ගන්නවා මෙනෙහි කරනවා. පීතිපටි සංවේදී පීති සීර්ෂයෙන් වේදනාව සෝමනස් වේදනාව මෙනෙහි කරනවා. ඒ වගේම සුඛපටි සංවේදී ඒ තියෙන සෝමනස් වේදනාව ප්‍රථම ඥානෙ, ဒုတိ ය ඥානෙ, තෘතිය ඥානෙ සෝමනස් වේදනාව තියෙන එක මෙනෙහි කරනවා. චතුර්ථ ඥානෙ උපේක්ඛා වේදනාව මෙනෙහි කරනවා. ඒ වගේම චිත්ත සංකාර පටිසංවේදී චිත්ත සංකාරකේ වේදනා සංඥා දෙකනේ ඒ මෙතන වේදනාව මෙනෙහි කරනවා. පස්සම්බයං චිත්ත සංකාරං ඒ කියන්නේ වේදනාව එන්න සංසිඳන හැටි නුවණින් බලමින් මෙනෙහි කරනවා. ඔන්න ඔය සතර ආකාරයෙන් වේදනානුපස්සනා වශයෙන් ආනාපාන සතිය වඩනවා. චිත්ත පටිසංවේදී අභිප්‍රමෝදයන් චිත්තං සමාධං චිත්තං විමෝචයන් චිත්තං කියලා සතර ආකාරයෙන් චිත්තානුපස්සනා වඩමින් ආනාපාන සතිය වඩනවා. ඒ කියන්නේ සිත අරමුණු කරනවා. සිත අරමුණු කරනවා. සිතේ ප්‍රීතිමත් බව අරමුණු කරන අභිප්‍රමෝදයන් චිත්තං. සිත සමාධිමත් සිත අරමුණු කරනවා සමාධං චිත්තං. ඒ වගේම ඒ නීවරණයන්ගෙන් සිත වෙන් වෙන හැටි විමෝචයන් චිත්තං. එනිහි කරමින් ආශ්වාස ප්‍රශ්වාස ආනාපාන සතිය වඩන මේ ලවඩන්නේ ඔක්කොම ධානාලාභී ඉඳගෙනයි. ඊළඟට ධම්මානුපස්සනාවට හැරිනවා. අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී. එතකොට ආනාපාන සති ධ්‍යානශයන් ලබාගත් යෝගාවචරයා නාම රූප සියල්ල නාම රූප වශයෙන් දැකලා එවන් හේතුඵල සම්බන්ධතාවලුන් දැකලා එක එක නාමයක් රූපයක් ගණනේ තියෙන ලක්ෂණය, රසය, පච්චුපට්ඨානේ, පදක්ඛානේ කියන හතර ආකාරම නුවණින් තේරුම්ගෙන එක එක රූපයක්, එක එක නාමයක් අර වාගේම අනිත්‍ය වශයෙන් බලනවා. ඒකයි අනිච්චානුපස්සී. විරාගානුපස්සී කියන්නේ ඒ අනිත්‍ය කියන එකම තවත් වචනයකින් බලන විරාග වශයෙන්.
විරාග කියන්නේ ශනික වශයෙන් ඒක බිඳෙන හැටි බලනවා. නිරෝධානුපස්සී ඒ චිත්තචෛතසික රූපයන්ගේ නිරෝධයේ බලමින් වාසය කරනවා. පටිනිස්සග්ගානුපස්සී ඒ සියල්ල අත්හැරීමේ ඒ සියල්ල අත්හැරන ආකාරයේ නුවණින් දකිමින් ආස්වාස ප්‍රස්වාස ආනපාන සතිය වඩනවා. ඒකේ ආරිහත්ත්වයට දක්වා ආනපාන සතිය වඩන හැටි. මේ බොහෝම සංක්ෂේපයෙන් මේ නම් මාත්‍රය කියුනේ. එතකොට මේ 16 ආකාරයෙන් ආනාපාන සතිය වඩන හැටි ආනාපාන සති නම් වූ දසවෙනි සංඥාව භාවනාවයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ සතිය හෝත්වං ආනන්ද ගිරිමානන්දස්ස භික්ඛුණු උපසංකමිත්වා ඉමා දස සංඥා භාසෙයාසි තානං කෝපනීතං විජ්ජතියං ගිරිමානන්දස්ස භික්ඛුණු ඉමා දස සංඥා සුත්වාසෝ ආබාධෝ ඨානසෝ පටිපස්සම්භේයාති. මේ අවසාන බුද්ධ වචනේ එතන ප්‍රකාශ වුණා. ආනන්දයේ මේ ආනන්ද ඊශ්වරයන් වහන්සේ මේ දස සංඥාවන් ගිරිමානන්ද ඊශ්වරයන් වහන්සේ සමීපයට පැමිණ දේශනා කරතොත් ඒ ගිරිමානන්ද ඊශ්වරයන් වහන්සේ දස සංඥා ඇසීමෙන් ඒ රෝගාබාධ සම්පූර්ණයෙන්ම නිදානිය සමගම සුව වෙනවා. කියන එක සාහිතික කොට අනන්ත මාහිමියන් වහන්සේට දේශනේ පැවරුවා. ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩියා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ වෙතට. වැඩම කළා භාග්‍යතුන් වහන්සේගෙන් මේ දේශනේ අසාගත්වා ප්‍රකාශ කරලා මුල සිට අග දක්වා ඒ ලෙසටම දස සංඥාව දේශනා කළා. දස සංඥාව අහගෙන යනකොට ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ රෝගාබාධය සම්පූර්ණයෙන්ම සුවපත් වුණා, යටපත් වුණා, සංසිඳුණා. ඒ සංසිඳුණා පමණක් නෙමෙයි. ඒ දස සංඥාව ශ්‍රවණය කරමින් ඉන්නකොට ඒ රෝගාබාධයෙන් නැගිට්ටහා සමානවම සියලු කෙලෙසුන්ගෙන් අතමිදී සතර මඟ පත සතර ඵලානුක්‍රමයෙන් අරිහත් බෝධියෙන් අමා මහ නිවන සාක්ෂාත් වුණා. මේ තමයි ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ කායික රෝග සුවයයි මානසික රෝග ක්ලේශ රෝග සුවයයි කියන දෙකම සිද්ධ වුණේ දස සංඥා ශ්‍රවණය කිරීමෙන්. මේ දේශනාව අංගුත්තර නිකාය දසක නිපාතයේ ඇතුළත් දේශනාවක්. මේක අපේ සතර බණවර කියන පිරිත් දේශනාවකට අයිති පිරිත් පොතට අයිති. මේ දේශනයේ විශේෂයෙන්ම අද කාලේ රෝගාබාධිතයන්ට අසනීපකාරයන්ට දේශනා කරලා වහාම සුවපත් වෙන අවස්ථා දැකලා තියෙනවා. ඒ කියන්නේ ඇතම් රෝගීන් බොහෝ වේදනාවෙන් පීඩා වෙමින් ඉන්නකොට මේ සූත්‍රයේ තුන් සැරයක් නැත්නම් වැඩි වාරයක් එක වේලෙම දේශනා කරනවා. රෝගියා වහාම සුව වෙනවා. ඒ තරමට පුදුම බලයක් මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන රෝග සුව කරන්නට. මේ සඳහන් වෙන්නේ භාවනා කර්මස්ථාන 10ක්. එයින් අසුභ සංඥාව කියන භාවනාව කෙලින්ම ප්‍රථම ධ්‍යාන උපදින භාවනාවක්. ආනාපාන සතියේ ධ්‍යාන 4ක් උපදවන භාවනා කර්මස්ථානයක්. අනිත් සියල්ලම වැටෙන්නේ විදර්ශනා භාවනාවට. එතකොට ප්‍රථම ධ්‍යාන ලැබුවා, ආනාපාන ධ්‍යාන ලැබුවා, ඊට පස්සේ හැරෙන්නේ විපස්සනාවට. නිසා මෙතන සඳහන් වන්නේ සමත පූර්වාංගම විපස්සනා සහ කෙලින්ම විපස්සනා භාවනා වැඩෙන කර්මස්ථාන. ඒතර මේ දේශනාව තුලින් ඒ පූජනීය ගිරිමානන්ද ස්වාමින් වහන්සේට සර්ව රෝග සුවනා කවදාකවත් නැතේ රෝගේ හට නොගන්නා තත්ත්වයටම රෝග සුවනා පමණක් නෙමෙයි තමන් වහන්සේ 1500ක් කෙලෙස් රෝගද සංසිඳුවාගෙන අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. අපිත් මේ සූත්‍ර දේශනේ භාවිතා කරන්නට ඕන. මේ සූත්‍ර දේශනේ කටපාඩම් කර ගැනීමත් නිතර නිතර භාවිතා කිරීමත් නිසා දස සංඥා භාවනා සම්බන්ධව අපේ චිත්තසංතානයේ භාවනා කුසල් වැඩෙනවා. මේ තේරුම දැන ගැනීම නිසා අපට වඩාත් එහි ආනිසංස දකින්න ලැබෙනවා. නිසා මේ දස සංඥා භාවනාව අපේ දස සංඥා මනසිකාරය වඩන්නට අදිෂ්ඨාන කරගනිමු. දැන් මේ සඳහන් වූ දස සංඥා භාවනා සම්බන්ධව යම් යම් කරුණු දෙවනුව සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබෙයි. දැන් හෙට දවසේ සීල භාවනාව තියෙනවානේ. මේ අවස්ථාවල අර තියෙනවා මේ ප්‍රශ්න निराකරණය කර ගැනීමේ වේලාවක්. ඒ වෙලාවට පුළුවන් මේ සම්බන්ධව කරුණු තව ඉවර්ධි කරගන්න, පැහැදිලි කරගන්න. ඒ ශාන්තිනායකයන් වහන්සේ මෙසේ අවුරුදු 45ක් තිස්සේ එක්කෙනාට දෙන්නට 10 දෙනාට 20 දෙනාට 100 දෙනාට දහස් ගණන් දෙනාට
ධර්ම දේශනා කිරීම වශයෙන් 45 අවුරුද්ද ඇතුළත සූවිසි අසංකේය 9 කෝටි 60 ලක්ෂයක් ජනතාවට අමා මහ නිවන සාක්ෂාත් කර දුන්නා. එතකොට මේ විදිහට විශාල ජනකාවකට මඟඵල නිවන් සුව සාදා දුන්න සරුවක්යන් වහන්සේ අනාගතයේ බලා පහළ වන අපවැන්න උන්ද පිහිටවනු පිණිසයි සුවාසූදහස් අධ්‍යාම් කඳ දේශනා කොට වදාළේ. ඒ සරුවක්යන් වහන්සේ ලොවට වැඩ සැලසලා දසදහසක් ලෝක ධාතු ඒකාලෝක කළ මිනිපානක් නෙවෙන්නසේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් නිවන් වැඩියා. ආතන් වහන්සේලාද පිරිනිවුණා. ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව ශෝකයේ කර්මාරූප මිය පරලෝ ගියා. වැඩිහිටි විහාරස්ථාන රාජධානි උයන් පොකුණු මාලිගා නෂ්ටාවශේෂ වුණා. මේ වාගේ ඉරහඳ තාරකා මහා පෘථිවි මහා සාගර මහා මේරු පර්වත වැනි විශාල වස්තු කල්පාන්තයේදී විනාශ වෙනවා. ඒ වගේම ගෙවල් දොරවල් ඉද කඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තු කෑමෙන් දීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් වතින් බොලෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන මේ ආත්භාව සියල්ලක් හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මයක් ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවීන්නේ නැතිවීම දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි. කැමැතිසේ නොපවත්නා බැවින් අනාත්මයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ සියලු සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛ සත්‍යයි. ඒ දුක ඇති කරන තෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. ඒ දෙකම නැති ශාන්ත නිවන දුක්ඛ නිරෝධ සත්‍යයි. නිවනට පැමිණීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍යයි. අනන්ත අපරිමාණ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් වූ දාන ආදී පාරමී දෙලෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමර ශාන්ත අමා මහ නිවනටපත් වී වදාලා. සතර තරණේ කළ කෙලෙස් ගිනිමල නිවාසාන්ත නිවනින් සැනසී වදාළ බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර උත්තමාංග නමස්කාරය වේවා. අපේ ජීවිතේ පුරා රැස් කරන සෑම කුසලයක් පාරමී බාටපත් වී නාම රූප ස්කන්ධ ආයතන ධාතු ඉන්ද්‍රිය පටිච්ච සමුප්පාද ආදී වශයෙන් ඇති පරමා ධර්මයන් අරමුණු කර ගනිමින් පැතු බෝධියෙන් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගන්න හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා සබා ගනිමු. අද උදෑසන පටන් පින්වත් පිරිසක් අටසිල් සමාදන්ව විශේෂ භාවනාමය ප්‍රතිපත්ති සංවිධානයේ යෙදුණා. දැන් මේ මොහොතේ තවත් විශාල පිරිසක් එක්කාසු වෙලා බුද්ධ පූජාවට සහභාගී වුණා. ඒ වගේම සුළු වේලාවක ධර්මානුශාසනයකට සවන් දුන්නා. දාන සීල භාවනා වශයෙන් කුසල ක්‍රියා තුනම සම්පූර්ණ වුණා. දානෙන් අලෝභය, සීලෙන් අදෝෂය, භාවනාවෙන් අමෝහය කුසල මූල තුනක් අපි දිනු කරගත්තා. අලෝභයෙන් සම්මා වායාම සම්මා සති සම්මා සමාධි, අදෝෂයෙන් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව, අමෝහයෙන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප මාර්ගාංග 8ක් මේ දිනු කරගත්තා. සීල සමාධි ප්‍රඥා වඩමින් නිසා මේ දිනු කරගන්නා ලද ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන බෝධිපාක් ධර්මයන් වැඩෙන ප්‍රතිපත්ති මූලික කුසලය බුද්ධ පූජාවක් වේවා, ධර්ම පූජාවක් වේවා, සංඝ පූජාවක් වේවා, ගුරු පූජාවක් වේවා, පාරමී පූජාවක් වේවා. මේ කුසල සම්භාර ධර්මය නමින් මේ පරිලෝකීය මෞඛ්‍ය ගුරුවර බන්දු මිත්‍රාදීන්ටත්පත් වීමෙන් ඒ සමදනාකද දෙලව ජයගෙන පතු බෝධියකින් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා. ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලය මෙතින් අනුමෝදන්ව දිව්‍ය ඓශ්වර්යයෙන් වැඩෙත්වා, ඥාන අභිඥා විදර්ශනා ඥානයන්ගෙන් වැඩෙත්වා, ආරක්ෂා සංවිධාන සලසා දෙත්වා, පතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා. හිත අහිත මඳහත් සෑම සත්‍යතමේ කුසලයේ ලෝවේ ලෝතුරා සුව පිණිස හේතු වේවා. එම කුසලානුසංස බලයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභව බලයෙන් මේ ජහාරස්ථානයේ වැඩෙන්න පූජ්‍ය නාවතුන්නේ විජිත ස්වාමින් වහන්සේ ප්‍රධාන මේ සංඝ පිරිසට වාගේ මේ භාරකාර මණ්ඩලයේ සමට වාගේම මේ ස්ථානයේ අද සීල භාවනා පිළිවෙත් වූ සමට
දානෝපස්ථාන සංඝෝපස්ථාන ආදී පැවැත්වූ සැමට ඒ වගේම දැන් මේ මොහොතේ මේ බුද්ධ පූජා ධර්මානුශාසනයේ සවන් දුන් සෑම දිනාටම මේ වාරයේ අපට මේ රටට පැමිණීම සඳහා පූර්ව අනුග්‍රහය සැලසූ පින්වත් මහින්ද මහත්මයාට එතුමාණන්ගේ පවුලේ සෑම දිනාට එවාගේ පින්වත් චන්ද්‍ර හරදාස මැතිතුමාණන්ට මේ පවුලේ සැමට සාදු කියා සිත් පහදෝගා සැමට මෙලොව වශයෙන් නිරෝගී සුවයෙන් දීර්ඝ සත වර්ෂාධික කාල දීර්ඝායුෂ ලැබේවා කායික මානසික සැනසෙල්ලේ ධර්මඥාන භාවනාඥාන මුදුන්පත් වේවා සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල සමෘද්ධිමත් වේවා දෙලොව සුභසත සැලසේවා සතු බෝධියෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ සත්තානුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්තියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා මහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා මහං හෝතු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සම්බ දුක්ඛා පමුඤ්චතු ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා ධම්මං පූජේමි ඉමාය ධම්මානුධම්ම පටිපත්තියා සංඝං පූජේමි අද්දායිමාය පටිපත්තියා ජාති ජරා මරණං මා පරිමුච්ඡිස්සාමි කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ බන්තේ භූරි පඤ්ඤ තථාගතේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ ධම්ම සම්දිත්තික කාලිකේ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කම්මේ සංඝ පුඤ්ඤක්ඛෙත් අනුත්තර සාදු සාදු සාත් දාස පුරා අප විසින් රැස්පත් කරගත්
සියලු කුසල සම්භාර ධර්මය මේ ස්ථානයේ වැඩෙන පූජ්‍ය විජිත ස්වාමින් වහන්සේ ප්‍රධාන සංඝ පිරිසට මෙම ඕස්ට්‍රේලියා මහාද්වීපයේ හා ශ්‍රී ලංකාද්වීප, තායිලන්ත, බුරුම රට ආදී හැම රටකම වැඩෙන සියලුම සංඝ රත්නයට කුසල් මේ පුණ්‍යලාභයේ අත්පත් කර දෙමින් අනුමෝදන් කරමින් දස පුණ්‍යක්‍රියා වස්තු වැඩෙන හැටියට වන්දනා කරමු. මම මේ කියන වගන්තිය කියා අපේ ඉදිරියේ අනන්ත ගුණ ඇති අෂ්ටාරි පුජ්‍යල මහා සංඝ රත්නයේ වැඩින්න ආකාරي සිතින් අරමුණු කරගෙන වඳිමු. ඕකාස වන්දාමි භන්තේ අවසර ස්වාමීන් වහන්සේ මම වන්දනා කරමි. මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං මා විසින් රැස් කරගන්නා ලද පින ස්වාමීන් වහන්සේලා අනුමෝදන් වනසේක්වා. සාමිනා කතං පුඤ්ඤං මයිහං දාතබ්බං ස්වාමීන් වහන්සේලා රැස් කරගත් පින මට දෙනසේක්වා. සාදු සාදු අනුමෝදාමි. සාදු සාදු අනුමෝදන් වෙමි. ඕකාශ ద్వාරත්තයේන කතං සම්බං අච්චයං කමත මේ භන්තේ. අවසර ස්වාමීන් වහන්සේ මාගේ තුන් දොරින් සිදු වූ සියලු පමාවරදට සමාවනසේක්වා. ඕකාශ කමාමි භන්තේ. අවසර ස්වාමීන් වහන්සේ මමද සමාවෙමි. සාදු සාදු සාදු. මහා සංඝ රත්නයේ වෙනින් පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. අද ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.